අයිබෝවන් ජෙසුපීටයි මාධ්‍යාබර ප්‍රේක්ෂක සදහැවතුනි. ඉතින් අද දවසේ අපි මේ උත්සාහ කරන්නේ බොහොම ලස්සන කතිකාවකට ඔබ සැමව ගෙන යන්නට. ඒක තමයි ඒ කතිකාවට පාදක වෙන යුග පුරුෂයා. උන්වහන්සේ තමයි පසුගියදා ස්වර්ගස්ථ වුණු අති උතුම් දේව ධර්මාචාර්ය නික්ලස් මාකස් ප්‍රනාන්දු අගරදුගුරු හිමිපාණන්. උන්වහන්සේගේ චරිතාපදානය වගේම උන්වහන්සේගේ ජීවිතයේ උන්වහන්සේ සිදු කළ යම් යම් ක්‍රියාකාරකම් ඔස්සේ මේ කතිකාව සිදු කරන්නට අප සූදානම් වෙන්නේ හුදෙක් ඒ කතිකාවකට පමණක් සීමා කරන්නට නෙමෙයි. අපි දන්නවා උන්වහන්සේගේ ජීවිතයෙන් උන්වහන්සේ සමුගෙන යද්දී අපට මේ සමාජයට ඉතිරි කරලා ගිය බොහෝ වස්තුවක් තිබෙනවා. ඒක තමයි උන්වහන්සේගේ ජීවිතයේ අප දැකපු ඒ ලස්සන ගුණාංග. උන්වහන්සේ අපට ඉතිරි කරලා ගිය උන්වහන්සේගේ ජීවිත ආදර්ශය. අපි උන්වහන්සේගේ මේ චරිතාපදානයත් සමග උන්වහන්සේ පිළිබඳව නැවත ආවර්ජනය කිරීමේ මේ කතිකාවට නියැලෙන්නේ සරල මිනිසා කියන මාතෘකාව ඔස්සේ. ඒක තමයි උන්වහන්සේට දෙන්නට පුළුවන් ලස්සනම නාමය. ඉතින් ඒ ඔස්සේ කතා කරන්නට අද දවසේ අපගේ මැදිරියට පැමිණලා තිබෙනවා සීදුව සාන්ත තෝමස් ජාත්‍යන්තර පාසලේ අධ්‍යක්ෂක ගරු කෙනඩි පෙරේරා පියතුමා, එවැගේම කොළඹ සෙස්සරණ ආයතනයේ අධ්‍යක්ෂක ගරු ලෝරන්ස් රාමනායක පියතුමා. ඉතින් උන්වහන්සේලා දෙන්නා සමග මේ කතිකාවට අප සූදානම් වෙද්දී ඇත්ත වශයෙන්ම අපගේ සිතට දැනෙනවා දුකක් වේදනාවක් උන්වහන්සේ අපෙන් සමුගත්තා නේද කියලා. නමුත් ඒ දුක වේදනාවට සරිලන සතුටකුත් අපේ සිතේ මේ මොහොතේ පැල්පදියම් වෙලා තියෙනවා. ඒක තමයි උන්වහන්සේ වගේ ශුද්ධවන්ත යුග පුරුෂයෙක් දෙවි පියාණන් හමුවේ ඉඳගෙන නිරන්තරයෙන්ම අප වෙනුවෙන් යදින බව අපිට මේ මොහොතේත් දැනෙනවා. ඒක ස්ථිරයි. ඉතින් ඒක නිසා උන්වහන්සේ අප සමග නිරන්තරයෙන්ම උන්වහන්සේ මේ ලෝකයේ සිටිනවටත් වැඩිය ප්‍රබල ආකාරයෙන් දෙවිදුන් හමුවේ අප වෙනුවෙන් මධ්‍යස්ථ කාර්යයක ලෙස ජීවත් වීම අප ලැබූ භාග්‍යයක්. ඉතින් අපි සූදානම් වෙමු. අපි ප්‍රවිෂ්ඨ වෙමු ඒ ලස්සන කතිකාවට. ගරු කෙනඩි පෙරේරා පියතුමනි, මට මතකයි පසුගිය දවසක ඔබ වහන්සේගේ පාසලේ ඔබ වහන්සේගේ ක්‍රීඩා සංකීර්ණය උන්වහන්සේගේ නමින් ඔබ වහන්සේ විවෘත කෙරුවා. ඒක උන්වහන්සේට දක්වන ලොකු ගෞරවයක්, උත්තමාචාරයක්. ඉතින් ඒ ඔස්සේ කතා කරද්දී මට හිතුණා ඔබතුමාට ඇති උන්වහන්සේ ගැන කියන්නට බොහෝ දේවල්. දැන් පියතුමනි, උන්වහන්සේගේ ජීවිතය ගැන කතා කරද්දී අපි අපේ සැදැහැවතුන්ගෙන් ඇහැව්වොත් උන්වහන්සේ ගැන බොහෝ අය කියන උන්වහන්සේ ගැන අපි දන්නේ බොහොම ස්වල්පයයි. මාධ්‍යයෙන් වුණත් අපි ඇහැව්වොත් එහෙම මාධ්‍යයේ උන්වහන්සේගේ රූපරාම උන්වහන්සේගේ කටහඬ තියනවාද කියලා උන්වහන්සේ ගැන එවැනි විස්තරාත්මක සවිස්තරාත්මක දෙයක් අපිට හමු වෙන්නේ නැහැ. උන්වහන්සේ බොහොම නිශ්චල නිහඬ චරිතයක්. එතකොට ඇයි මේ නිහඬ චරිතය ගැන අද දවසේ අපි කතා කරන්නේ? ගරු පියතුමිනි, ඇත්ත වශයෙන්ම අගරදුගුරු නික්ලස් මාකස් හිමිපාණන් සරල මිනිසා ලෙස හඳුන්වන්න වීමෙන්ම ඒ බව තහවුරු වෙනවා. ඒ වගේම මේ අපි සඳහන් කර යුතුයි යුග පුරුෂයා කියන වචනය. ඒ යුගයට අදාළ යුග පුරුෂ චරිත ශුද්ධ බයිබලයේත් සඳහන් වුණා. ඒ කාලවලට අදාළ ලෙස තමයි දිවසිවරු පැමිණියේ. ඉතින් මා විශ්වාස කරනවා එතුමන්ගේ කාලයේ යුගයට ගැළපෙන ලෙස ඒ චරිතය උන්වහන්සේ ජීවත් වුණේ. වර්තමාන යුගයට අවශ්‍ය චරිතය ලෙස දෙවියන් වහන්සේ වෙනස් ආකාරයේ මෙහෙවරවල් වලට උදාහරණ ලෙස අපි ගත්තොත් ශුද්ධෝත්තම පියතුමා, අපි දැකලා තියෙනවා දෙවන ජුවන් පාවුලු පියතුමා, සුද්ධෝතම පියතුමා ඒ යුගයට අදාළ ලෙස තමයි ඒ සේවය දෙවියන් වහන්සේ ලෝකෙට ඉදිරිපත් කළේ. හුඟක් ඒ වගේම කාඩිනල් රැට්සිග, එහෙම නැතිනම් 16 වෙනි බෙනඩික් පාප් වහන්සේ එතුමාණන් ගද්දිත් ඒ යුගයට අදාළ ලෙස එතුමාණන් වෙනස් මෙහෙවරක් කළා. වර්තමානයේ ශුද්ධෝතම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මේ යුගයට අදාළ ලෙස වෙනත් මෙහෙවරක් කරනවා.
එතකොට මේ යුගයට අදාළ මේ යුග තුනක් ගත්තොත් අපි දකිනවා කාදිනල් කුරේ හිමිපාණන්. ඊට පස්සේ නික්ලස් මාකස් අගරාදුගුරු හිමිපාණන්. වර්තමානයේ කාදිනල් හිමිපාණන් තවත් මහා යුග පුරුෂයෙක් යුග මෙහෙවරක් කරන. ඉතින් මේ යුගයට අදාළ මෙහෙවර ගැන කතා කරද්දී ඒ ඔබ වහන්සේ අහපු ප්‍රශ්නය එතුමා බොහොම නිහඬ චරිතයක් කියන විට හුඟක් අදාළ වෙනවා ඒ යුගයේදී කාරණා දෙකක්. එකක් තමයි ජනමාධ්‍ය හෝ විශේෂයෙන් මේ වගේ විකාශන ඒ දවස්වල ජනමාධ්‍ය බොහොම පල්ලෑ තලයක තිබුණේ. එතුමාව අපි අහලා තිබුණා අපි දැකලා තිබුණේ නැහැ. රූපවාහිනී එතකොට දැන් තියෙන ජනමාධ්‍ය ඒ දවස්වල තිබුණේ නැහැ. මේ තරම් ප්‍රවේගකාරී ජනමාධ්‍ය විකාශන තිබුණේ නැහැ. එක හේතුවක්. දෙවෙනි හේතුව එතුමාගේ කාර්යභාරය සීමා වුණේ මිනිසුන්ගේ අධ්‍යාත්මය ගොඩනගන්නට. එතකොට දැන් තරම් අභියෝග තිබුණේ නැහැ. නමුත් ඒ තිබුණු අභියෝග උන්වහන්සේ මුහුණ දුන්න ආකාරය තමයි ඒ නිහඬ චරිතය තුලින්. ඉතින් මමත් ඇත්ත වශයෙන්ම පියතුමිනි 1984 වෙනකම්ම එතුමා ගැන අහලා තිබුණා විතරයි දැකලා තිබුණෙත් නැහැ. මොකද රූපවාහිනියේ එතුමාව රූපවාහිනිය තිබුණේ නැහැ අපිට එච්චර. එහෙම නැතිනම් හුඟක් මේ වගේ ජනමාධ්‍ය යුගයක් නෙමෙයි ඒ යුගය. ඉතින් මම දෙව්සත්තලට ගියාම පොඩි දෙව්සත්තලට එතුමාණන් ගැන බොහොම බයක් තිබුණා. අගරාදුගුරු හිමිපාණන් ආබ්බිෂප් කියලා මගේ ඊතර නෙමෙයි අනිකුත් පියතුමන් ළගෙත් තිබුණ එක. අපිට දක්නට ලැබුණා ඉස්සෙල්ලාම එතුමා අගරාදුගුරු ඔස්වල් ගෝමිස් හිමිපාණන් එක්ක සපත්තු ඇඳලා ඔස්වල් ගෝමිස් හිමිපාණන් අගරාදුගුරු නික්ලස් හිමිපාණන් එක්ක ගමන් කරනවා ඇවිදිනවා හවසට පොඩි සෙමිනේරියේ ඇලෝෂියස් දෙව්සස්තලේ ග්‍රවුන්ඩ් එකේ. මම හිතන්නේ ඔබ වහන්සේත් ඒක දැකලා ඇති. ඒ කියන්නේ ව්‍යායාමයේ යෙදෙනවා උන්වහන්සේලා දෙන්න. කතා බහේ යෙදමින් හිමීට ඇවිදිනවා. හුඟා කයියෙන් ව්‍යායාමයේ දෙන්නේ නැහැ. බොහොම හිමීට ඇවිදිනවා. ඒ දෙන්න බොහොම යහළුවන් කියලා අපි දකිනවා ඉතිහාසෙදී. ඔව්. ඒ සම්බන්ධතාවය ඔබ දැක්කා. ඉතින් මේ ඊට පස්සේ කෙසේ හෝ අපිට ලොකු බයක් තියෙන්නේ. ඒ ගරුත්වය සමග ලොකු බයකුත් තියෙනවා. ඉතින් මම සහෝදරතුමෙක් හැටියට එතුමාව හම්බ වෙලා තියෙනවා දෙව්සත්තල් සිසුවෙක් හැටියට. ඒ අවස්ථාවේදී අපි කතා නොකර එතුමාට බහේ ඉද්දී එතුමා කියනවා කතා කරන්න කියලා. ඉතින් අපි හැම විටම දුටුවා ගරු පියතුමිනි එතුමා සවන් දෙන්න කැමති කතා කරනවට වඩා හුඟක් සවන් දීලා අර හිතේ ධාරණය කරගෙන ඒ පුද්ගලයාගේ චරිතයට හුඟක් සවන් දෙන පියෙක් හැටියට උන්වහන්සේගේ සරල භාවය හඳුන්වනවා. ඒ වගේම මම 1994 සහෝදරතුමෙක් හැටියට මහවේදිය පල්ලියේදී එක දවසක් මම එතන ලේකම් වැඩ කර සහතික ලියලියේදී එකවරම උන්වහන්සේ ආවා මේ කමිසකුයි කලිසමුකුයි ඇඳලා සුදු කොණ්ඩය තියෙනවා. මම එකවරම මේකෙන් නැකිටලා මේසෙන් නැකිටලා ඉස්සරහට යද්දී උන්වහන්සේ නෙමෙයි. බැලින්නම් උන්වහන්සේගේ සහෝදරයා. ඒ වගේමයි මම අර දැක්ක පාර මම බය හිතුණා. තව දවසක් ඒ කියන්නේ උන්වහන්සේට තියෙන එච්චර ගරුත්වයක් තියෙනවා. 아무තු අර මේකත් තිබුණා. ගහම්බීර බවක් තිබුණා. ඉතින් අපේ තිබුණේ ශිෂ්‍යයෝ හැටියට ලොකු ගහම්බීර ඒ ගරුත්වය තිබුණේ. ඉතින් තව දවසක ඒ වගේම කෝල් කරා උන්වහන්සේ අපිට අසයින්මන්ට් දෙන්න. එතකොට මම එතන ඉඳගෙන සෝෆා එකේ ඉඳගෙන ටෙලිෆෝන් එක ගත්තේ මේක ඇහුවා විතරයි නැකිට්ටා එතනින්. අර ගහම්බීරත්වයට තියෙන ගරුත්වය. ඒ ගරුත්වය නිසා. නමුත් පසු කාලෙක තේරුණා එතුමා කියන තරම් මේ අපි ලොකුවට ඇහුවට බොහොම සරල පුද්ගලයෙක් කියලා. අපිට ක්‍රමක්‍රමයෙන් ඇසුරු කරන්න ලැබුණා. දෙව්සත්තල් සහෝදරතුමන්ලා හැටියට. ඊට පස්සේ එතුමන් සමග ට්‍රිප් යන්න අපිට ලැබුණා. ඊට පස්සේ එතුමන් සමග ඥානකාන්ති යන්න ලැබුණා. අපි බැලුවා මේ හුඟක් දෙනෙක් මවාපාන චරිතෙ නෙමෙයි බොහොම සරල චරිතයක්නේ නිහඬ කතා කරන.
ඉතින් අපිට මට හුඟක් බලපෑවේ මෙන්න මේ දේ මේ සරල බව මම දුටුවා උන්වහන්සේ තුල එසේ ඒක ගැන කතා කරද්දී මෙන්න ගරු පියතුමිනි හැම පියතුමෙක්ම මේ බව කතා කරනවා. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් මේ චරිතයට සරල මිනිසා මේ සරල බව උන්වහන්සේගේ අනුගත වුණා. ඒක තමයි මම පසු කාලෙක සහෝදර පියතුමෙක් ඇටියටත් අත්දැක්කේ. ඔව් ලෝරන්ස් රාමනායක පියතුමිනි උන්වහන්සේ අගරාධගුරු හිමිපාණන් ස්වර්ගස්ථ වුණු නික්ලස් මාකස් ප්‍රනාන්දු හිමිපාණන්. උන්වහන්සේ මේ වන විට අපගේ කොළඹ පදවිය වෙනුවෙන් පියතුමන්ලා රාශියකට පූජාත්‍රය ලබා දුන්නා. ඔබ වහන්සේගේ තියෙන විශේෂත්වයක් ඒක තමයි උන්වහන්සේ පූජාත්‍රය ලබා දුන්නු පූජක කණ්ඩායම් වලින් අවසාන පූජා ප්‍රසාදින් වහන්සේලාගේ කණ්ඩායම තමයි ඔබ වහන්සේලා. ඉතින් ඔබ වහන්සේගෙනුත් මම අහන්නේ ඒ ප්‍රශ්නයමයි. විශේෂයෙන්ම ඔබ වහන්සේ මේ වන විට කොළඹ අගරාධගුරු පදවියේ සෙස්සරණ කරිටාස් ආයතනයේ අධ්‍යක්ෂක පියතුමා. ඔබ වහන්සේ නිරන්තරයෙන්ම දුප්පතුන්ට අසරණ වූවන්ට නොඑක ආකාරයේ උදව් උපකාර කරන අපගේ කාදින හිමිපාණන් පත් කරලා තිබෙන ඒ වෙනුවෙන් පත් කරලා තිබෙන පියතුමා ඔබ වහන්සේ. එතකොට ඔබ වහන්සේට මොනවද කියන්නට තියෙන උන්වහන්සේගේ මේ චරිතය පිළිබඳව ගරු කෙනෙඩි පෙරේරා පියතුමා කිව්වට යමක් අමතරව ඔබ වහන්සේගේ ඒ ක්ෂේත්‍රය තුළ මොනවද කියන්නට තියෙන්නේ? ඔව් සරල මිනිසා කියන නිර්වචනය මම හිතන්නේ සුදුසුම නිර්වචනය තමයි ඔබ වහන්සේ මේ ආමන්ත්‍රණය කරන්නේ උන්වහන්සේට දෙන්න පුළුවන් හොඳම නිර්වචනයක්. ඒකට කදිම උදාහරණයක් විදිහට ගන්න පුළුවන් වෙන්නේ මට පෙර හිටපු පියතුමන්ලත් කරලා තියෙන ඒ වගේම මම සෙස්සරණ ආයතනයේ සහායක ඉන්න කාලේ ජෝත්‍රාජ් පියතුමා යම්කිසි විශේෂ අත්දැකීමකට පත් වුණා මට මතකයි. දවසක් උන්වහන්සේ මේ ඒ සෙස්සරණ ආයතනයට ආවා. පැමිණියා එකපාරටම අපි දෙන්නම හිටියා. ජෝත්‍රාජ් පියතුමා පිටුවෙන් නැගිටලා මුදුව ඉමලා පිළි අරගෙන ජෝත්‍රාජ් පියතුමාගේ පුටුවේ වාඩි වෙන්න කියලා කිව්වා. උන්වහන්සේ කිව්වා මගේ තැන ඕක නෙමෙයි. ඔබ වහන්සේගේ තැන ඒක. ඔබ වහන්සේ එතන වාඩි වෙන්න මට මෙතන දෙන්න. අපි දෙන්නම හිටගෙන හිටියා. උන්වහන්සේත් හිටගෙන හිටියා. ඊට පස්සේ පියාණනි වාඩි වෙන්න කියලා කිව්වත් වාඩි වුණේ නැහැ. ඊට පස්සේ ජෝත්‍රාජ් එතනින් වාඩි කරවලා තමයි ඒ පියතුමා වාඩි කරලා තමයි උන්වහන්සේ අර ජනතාව හමු වෙන පුටුවේ වාඩි වුණේ. ඉතින් ඒකෙදි අපි දැක්ක කවදාක්වත් උන්වහන්සේගේ තිබුණු தত্ত্বය හිතට ගත්තේ නැහැ. හරිම සරලව කතා බහ කරා. මේ ගිය අවුරුද්දේ ඒ වගේම හොඳ චරිතයක් මේ දෙයක් පුරුදු කරා. ඔය බිස්කුන් වහන්සේ විශ්‍රාම ගියාට පස්සේ උන්වහන්සේ බැහැ දකින්න ගොඩාක් ස්වාමීලා යනවා. මම හිතන්නේ අපි දෙන්නට වඩා ක්‍රිෂාන්ත පියතුමනි අපේ පදවියේ ඉන්න උන්වහන්සේ ගැන ප්‍රබලව සාක්ෂි දරලා කතා කරන්න පුළුවන් මහා දයාබර පියතුමන්ලා රාශියක් ශ්‍රේෂ්ඨ පියතුමන්ලා. ඉතින් ඔවුන් තමයි ගොඩක්ම ඇසුරු කරේ. අපි මේ දැක්කේ දේවල් සහ පුංචි අත්දැකීම් ටිකක් තියෙන්නේ. ගිය අවුරුද්දේ මේ පිට අවුරුද්දේ නත්තලට මම පුංචි බෑග්ස් ටිකක් අරගෙන ගියා. මොකද උන්වහන්සේ දුප්පත් අය ගැන ගොඩක් සැලකිල්ලක් දක්වනවා. ඒ අවසාන කාලේදීත් ඒක තිබුණා. ඒ අවසානම දුරකථන ඇමතුම මට පැමිණියා. ගිය අවුරුද්දේ නත්තලට උන්වහන්සේ බැරිව කතා කරා රාමනායක පියතුමනි මට උදව්වක් ඕනේ. මම කවුද කතා කරන්නේ? එකපාර අඳුර ගන්න බැරුණා. අනේ පියාණනි කියන්න මම එන්නද වහන්සේ හම්බ වෙන්න නෑ. එන්න එපා. මම කෙනෙක්ව එවනවා. එයාට රෙදි ටිකක් දෙන්න පුළුවන්. මම බැලුවා මේ කිසිම පියතුමෙක් තව කෙනෙකුට රෙදි ඉල්ලලා කතා කරන්නේ ඇඳුම් ටිකක් දෙන්න පුළුවන්. මම කිව්වා හරි පියාණනි මම ඔබ වහන්සේට ගෙනලා දෙන්නම්. නෑ මම එයාව එවන්නම්. ඔබ වහන්සේ පුළුවන් දෙයක් කරන්න මම එදා ඉඳන්ම උදව් කරන කෙනෙක්. එයා ආවා. එයා ඇල්ල බැලුවාම පියතුමිනි එයාට මේ කෑම උයපු මේ කුක් ඒ මිනිස්සයා මාස්පත එනවා. ඇවිල්ලා යනවා. මෙයා මේ දැකලා තියෙනවා මෙයාගේ මේ කිහිල්ලේ ෂර්ට් එක ඉරිලා. හැබැයි ඒ මිනිස්සයා දන්නේත් නැහැ. ඒ මිනිස්සයා ඇවිල්ලා කිව්වේ පියතුමිනි මට රදගුරුතුමා කිව්වා ඔබ වහන්සේව හමු වෙන්න කියලා. මං ඇහුවා දැන් ඔබට ඕනේ මොන ඇඳුම්ද? මට ඇඳුම් ඕනේ නැහැ පියතුමිනි. නෑ මේ රදගුරුතුමා කිව්වේ ඇඳුම් ටිකක් දෙන්න කියලානේ. ඉතින් මට අහන්න බැරි වුණා. අනේ පියාණනි දෙන දෙයක් දැක්කාම කියද්දි තමයි මම දැක්කා මේ උන්වහන්සේ කිහිල්ලේ ඇඳන් ආපු ඇඳුම ඉරලා තිබුණා. ඉතින් මම හිතුවා ඒක වෙන්න ඇති මේ රදගුරුතුමා මෙයාට මේ ඇඳුම් ටිකක් දෙන්න කියන්න ඇත්තේ කියලා. ඒ කියන්නේ කෙනෙකුගේ ප්‍රශ්නයකදී සංවේදී වීම කියලා නෙමෙයි. වැඩි. දැකීම ඊටාත්ම ලස්සන ගුණාංග. ඔව්. ඉතින් ඒක එක අත්දැකීමක්. ඊට පස්සේ ඒ ඉස්සල්ලා අවුරුද්දේ නත්තලට ඒ බෑග්ස් ටික අරන් ගියාම උන්වහන්සේ මහා ලෙන්ගතුකමකින් ආදරයකින් අපිව පිළිගන්නේ. ඉතින් මම වාහනෙන් ඒ ටික ගන්න ඉස්සලා උන්වහන්සේ මේ මුදුව ඉමරලා පියාණනි
කොහොමද ඔබ වහන්සේ සනීප ඔව් අපි මොන හරි බොමු. එයා ලෑස්ති කරලා තියෙනවා හැම කෙනෙකුටම තියෙන ඉස්තරම්ම දේ. එදාගෙන දුන්නේ ෆෘට් ජූස්. ගෙයාලා දුන්නේ බිස්කට් එක මම කාලත් නැහැ කවදාවත්. ඒ වගේම පැකට් කරු බිස්කට් එක බිස්කට් එකක ඒක පැකින් කරලා තියෙනවා. ඊට පස්සේ මම අදින්න ගියා ඔහොම නෙමෙයි මේ තියෙනවා මේ කතුර කොහෙද දෙන්න මම කපන්න කතුර කපලා බිස්කට් එක අල්ලන්නේ නැතුව මේක ගන්න. ඒ වගේ සෙනෙහවන්තකම ඒ තුලින් අපි දකින්නේ. ඉතින් හැම කෙනෙකුටම දෙන්න වෙලාවක් උන්වහන්සේ සතුව තිබුණ ඒ සරලකම නිසා. ඉක්මනට යවන්න කවදාකවත් අපි උත්සාහ කරේ නැහැ. වාඩි කරගෙන කතා කරන හැබැයි අර පියතුමා කිව්වා ඒ කතා කරන උන්වහන්සේගේ දේවල් නෙමෙයි. කොහොමද ඔය තැන හොඳින් කරනවද මොනවද ප්‍රශ්න? හැබැයි හරිම ඍජුයි. උන්වහන්සේ කියන ඒක මට අදාළ දෙයක් නෙමෙයිනේ. ඍජු චරිතයක්. ඉතින් මේ සියලු දේම අපිට මවාපාන්නේ දේ. අපි තමයි අන්තිම බැච් එක උන්වහන්සේ 13 දෙනෙක් උන්වහන්සේ අත තියලා පූජාත්‍රයට අපි වෙසවුවා. ඉතින් ඒ ලෙන්ගතුකම ආදරේ තියෙනවා. අපි අවුරුදු 10ක් නිමා කරලා උන්වහන්සේත් එක්ක දිව්‍ය පූජාවක් පැවැත්වුවා. උන්වහන්සේ එතකොට විශ්‍රාමිකයි. උන්වහන්සේ කිව්ව ඉතින් මට වඩා සුදුසු ඉන්නවනේ ඔයගොල්ලන්ට ලස්සන දේශනාවක් දීලා පූජාවක් මේ අද වගේ ලස්සන දවසක ඔයගොල්ලන්ගේ ජීවිතය ආයේ අවුරුදු 10ක් කවදාකවත් එන්නේ නැහැ. 10 ගියොත් ගියාම එතකොට අපේ පියතුමෙක් කිව්වා නෑ පියාණනි ඔබ වහන්සේට අපිට පූජාත්‍රය දුන්නේ එහෙමද පුළුවන් විදියට එනං අපි පූජාව තියමුයි කියලා අපිට දිවා ආහාරය ලෑස්ති කරලා ඒ සියලුම වැඩ කටයුතු උන්වහන්සේ මේ නිවහනේ තේවත් ඒ නිවහනේම සියල්ලම කරලා දවසම ඉතින් මම නාන්න යන්න හරි ආසයි ඔබ වහන්සේලාත් එක්ක ඉතින් දැන් මට වයසයිනේ මට මෙතන නෑනේ මේ පූල් එකක් නැත්තම් අපි ඔක්කොටම බහැලා ඒ වගේ අපිව තේරුම් අරගෙන අපේ මේ හැඟීම් දන්න කෙනෙක් අපි තරුණයි ඒ කාලේ ඒ තරුණ කාලේ ඉතින් අපි දන්නවා ඒගොල්ලෝ දන්න උන්වහන්සේ දන්නවා සන්නවසර දිනයක් ආපුවා මොනවද ස්වාමීලා කරන්න කියලා සන්තෝෂෙන් දිව්‍ය පූජාව තියලා කෑමකට යනවා නහන්න යනවා මොන හරි දෙයක් කරනවා ඒ වගේ හැඟීම් තේරුම් අරගත්තු කෙනෙක් කවදාකවත් උන්වහන්සේ ගැන මම දැන් වයසයි මට අමාරුයි අයියෝ මට බෑ එව්ව අපිට ඇහුනේ නෑ ඒ වකවාන දේ නිසා මම හරිම ලෙන්ගතු ආදරයෙන් සිහිපත් කරන මට වාසනාවක් වගේ උන්වහන්සේගේ මිනි පෙට්ටිය මට අරගෙන යන්න අවස්ථාව ලැබුණා අගරදුගුරු නිවසේ ඉඳලා එළියට මම යාඥා කරෙත් පියතුමල්ලා ගොඩක් ඇඬුවා රාම ඔබ වහන්සේලා කියන්න අපි ඉන්නවා කියලා ඔරසන් කියන්න කියලා ඒ අන්තිම මොහොතේ ඕනෑම පියතුමගේ හිතේ තිබුණ අත තියන්න මේ මිනිහට උන්වහන්සේගේ දේහයට ඒක මං හිතන්නේ සුද්ධ දේහයක් වේවි සුද්ධවන්තයෙක් වේවි. ඉතින් ඒක නිසා ඒ ඔක්කොම අපිට කඳුළු එන්නේ උන්වහන්සේ වරදක් කළා නිසා නෙමෙයි. උන්වහන්සේ අපිට කරන්න තිබිච්ච එක උන්වහන්සේට අවසාන මොහොතේ අපිට කරගන්න බැරි වෙච්ච එක ගැන ලොකු වේදනාවක් අපේ සියලුම මං හිතන අපේ පදවියේ ඉන්න උන්වහන්සේට ආදරය නොකරන කිසි ස්වාමි කෙනෙක් නැතුව ඇති. ඉතින් ඒ ගැන මම හිතන්නේ කෙන්ඩි පියතුමල්ලා වහන්සේලා දන්නවා උන්වහන්සේගේ තිබිච්ච නිහඬකමත් එක්ක තිබිච්ච දේවල්. ඉතින් මේ නිහඬකම කියන එක මම හිතන්නේ සරලකමත් එක්ක යන දෙයක්. උන්වහන්සේ කිව්වා වගේ කතා කරන්නේ චුට්ටයි. හැබැයි ඒ කියන්න ඕන ටික hina වෙලා අර ලේනෙක් වගේ දත් දෙකක් තිබුණා. ඒ කාර්ය හරිම ලස්සන නැමිලා පේනවා කියන්න ඕන ටික හරි කෙලින් කියපු යුග පුරුෂයෙක් කියන වචනය සහ සරල මිනිසා කියන වචනය උන්වහන්සේට දී යුතුයි. උන්වහන්සේ මං හිතන්නේ අප අතරින් ශාරීරිකව සමුගත්තට ස්වාමිලාට දක්වන ආදරයේ සෙනෙහස දැන්ගතුකම නිසා දේව අම්මත් එක්කම මුළු අපගේ පූජක පරපුරු දෙසම බලන අපි දන්න සුද්ධවන්තයෙක් වේවි කියලා අපි සෑම පියතුමෙක්ම මං හිතන්නේ බලාපොරොත්තු වෙනවා පියතුමින්. ඔව් ඇත්තටම ලෝරන්ස් රාමනායක පියතුමා කියනවා උන්වහන්සේගේ මිනියට කරගහන්නට ලැබීමත් මහා භාග්‍යයක් කියලා. ඒ වචන කීපය අරගෙන අපි විග්‍රහ කරලා බැලුවොත් එimhe උන්වහන්සේ කියන්නේ ඒ තරම් භාග්‍යවන්ත චරිතයකට මට මේ අවසාන මොහොතේ හරි අත ගහන්නට ලැබීම ඒ කියන්නේ තරම් භාග්‍යයක්. ඒ තුලම ඔබට දැනගන්නට පුළුවන් උන්වහන්සේ කොයිතරම් භාග්‍යවන්ත චරිතයක්ද, ශුද්ධවන්ත චරිතයක්ද, වටිනා කරන චරිතයක්ද කියලා. ඇත්තටම පියතුමනි ඔබ වහන්සේට සමහර වෙලාවට ඔබ වහන්සේලා වුණත් දන්නේ නැතුව ඇති. මට මතකයි උන්වහන්සේ මේ විශ්‍රාම සුවයෙන් ඉන්න කාලය තුල උන්වහන්සේ දුප්පතුන්ට ගෙවල් රාශියක් හදලා දුන්නා. ඉතින් ඇත්තටම ඒවා හදලා දීලා කවදාවත් උන්වහන්සේ ෆොටෝ එකක්වත් ගත්තේ නැහැ මේ මම හදලා දීපු ගෙයක් කියන දේ. ඉතින් ඒ ඔස්සේම අපිට පේනවා දුප්පතුන්ට උදව් කිරීමේ කියන්නේ එක ගුණාංගයක්. ඒ උදව්ව තවත් කෙනෙකුට පේන්නට කරන්නේ නැහැ. ක්‍රිස්තුන් වහන්සේත් කිව්වා තමන්ගේ ඒකාතකින් කරන දේ අනිත් පැත්තට නොදැනෙන්නට උදව් කරන්නට කියලා. මම හිතන්නේ ඒකත් උන්වහන්සේ සතු විශේෂිත වූ ගුණාංගයක් වෙනවා. ඒ වගේ උත්තරපියන් පියතුමනි මේ විශේෂ දෙයක් එක්තරා අපේ මම හිතන්නේ පූජක සංඝයේ ඉන්න පියතුමගේ නිවාසයක් නැතුව ඉඳලා තියෙනවා පූජාත්‍රය ලබද්දී.
ඒ අවස්ථාවේදී මම හිතන සිදුවීම් කීපයක් තියෙනවා. කවදාකවත් කියලා නැහැ මේ මරණයත් එක්කම තමයි එක්තරා පියතුමෙක් අපි දිව ආහාරය වළඳන වෙලාවේ බෙදාගත්තේ. ඒ පියතුමාට කියලා තියෙනවා ඒ අදාළ බ්‍රදර් සහෝදරතුමාට කියන්න එපා. මම ඔබ වහන්සේට සල්ලි දෙන්නම්. ඔබ වහන්සේ ඒ සහෝදරතුමාට නිවසක් හදලා දෙන්න. හැබැයි මම දුන්නා කියලා දැනගන්න තියන්න එපා කියලා. ඒකත් ඉතින් රහසක් ලෙස හරි ප්‍රසිද්ධයි. මොකද පියතුමිනි පියතුමන්ලාට කන්‍යා සොයුරියන්ට සහ වෙනත් පදවි වල අයටත් තවද දෙව්සත්තල් සිසුන්ටත් රහසිගතව අර සාන්ත නිකොලස් නත්තල් සීයා වගේ උදව් කිරීමට උන්වහන්සේ ප්‍රසිද්ධයි. ඔබ වහන්සේ පියතුමන්ලා 10 දෙනෙක් එක්ක කතා කළොත් දැන් කියයි මේ කතන්දරේ 8 දෙනෙක් කියයි උන්වහන්සේ උදව් කරලා තියෙන හැටි. මේ ඒ වගේම පූජාත්තරේ හැර යන්න එක පියතුමෙක් ගියාම කියලා තියෙනවා මේ පියන්නේ මට මේ පූජක ජීවිතේ ඉන්න අමාරුයි. මම යනවා කිව්වා මගෙන් මොකද වෙන්න ඕනේ? පියන්නේ මෙන්න යතුරු වාහනේ. නෑ මේ වාහනේ යතුරු ඔයා තියාගන්න. ඒ වගේම උන්වහන්සේම චෙක් පතක් ලියලා මේකත් වේදමට තියාගන්න ඔයා ওই වාහනේ විකුණන්න. ඕක පාවිච්චි කරන්න එපා ජනතාව දන්නවා. මේ පියතුමෙක් පාවිච්චි කරපු වාහනයක්. ඕක දැක්කම මේ පියතුමා වෙන්නේ. ඒක නිසා ඔබ වහන්සේ ඔය වාහනේ තියාගෙනත් විකුණලා ඔබ වහන්සේ ප්‍රයෝජනක් ගන්න මේකත් වේදමට තියාගන්න කියලා. ඒ වගේ මහා අරුම පුදුම අත්දැකීම් මං හිතන්නේ පොතක් නෙමෙයි ලියන්න වෙන්නේ අපිට අත්දැකීම් අර පියතුමා කිව්වා වගේ හැම කෙනෙකුගේම ජීවිතයට මහා පුදුමාකාර ලෙන්ගතුකමකින් ආදරයකින් ඒ වගේම කිසිම තැනක මං හිතන්නේ උන්වහන්සේගේ රෙකෝඩ්ස් වලවත් ඌවා තියෙනවද දන්නේ නැහැ. උන්වහන්සේත් එක්ක මිය යන ගොඩක් දේවල් අර එදා වල ඒ භූම දානයේදී කාදිනල් වහන්සේ පැවසුවා උන්වහන්සේගේ නිහඬ බව තුල හුඟක් දේවල් womb to tomb තමන්ගේ ජීවිතේ එක්කම වැළලෙනවායි කියලා. එම නිසා ගරු පියතුමිනි ඉතින් මේ ජීවිතය ගැන කතා කරද්දි මට හිතුනේ එම නිසා පියතුමන්ලා ඔක්කොම එක කතා කළොත් හැම කෙනෙක්ටම උන්වහන්සේ ගැන කියන්නට යම්කිසි දෙයක් තිබෙනවා. එය සුවිශේෂ දෙයක්. මන්ද එතුමාගේ පියතුමන්ලා කන්‍යා සොයුරියන් සහ විශේෂයෙන් ප්‍රශ්න ඇති වුණු අය දිලිඳුව පියතුමන්ලා ඒ වගේම ප්‍රශ්න ඇති වුණු පියතුමන්ලා දෙව්සත්තල් සිසුන් එක්ක තිබුණු සම්බන්ධතාවය. ඉතින් මේ අවස්ථාවේ මම හුඟක් කතා කරපු හැම කෙනෙක්ම කියනවා තමන්ගේ ජීවිතේ යම්කිසි සන්දිස්ථානයක යම්කිසි අමාරු තැනක උන්වහන්සේගේ ශුද්ධවන්තකම හින්දා ගොඩගත්තයි කියලා. මේ අවස්ථාවේ ඉතින් පෞද්ගලිකව මට පෞද්ගලිකරණය කිරීම වැරදි. නමුත් එක අත්දැකීමක් හෝ බෙදාගත්තොත් මං හිතනවා හොඳයි කියලා ගරු පියතුමිනි. මම මගේ තාත්තා නැති වුණා. එතකොට පවුලේට උදව් කරන්න මම දෙව්සත්තලේ හිටියේ. මම උසස් පෙළ කරලා හොඳට පාස් වුණා. විශ්වවිද්‍යාලයට තේරුණා ජයවර්ධනපුර. එතකොට මම හිතුවා දැන් ගිහිල්ලා තාත්තත් මැරිලා හින්දා අම්මටයි නංගිටයි තව අයියත් ගෙදර අනිත් අයියත් ගෙදර හිටියා. අනිත් අය විවාහකයි. මං ගිහිල්ලා උදව් වෙනවා කියලා. ඉතින් මම උන්වහන්සේව හම්බ වෙන්න ගියා මගේ තීරණය කියන්න. උන්වහන්සේ ඇහුවා ඒක දැන් මොකද කරන්න යන්නේ? මං කිව්වා විශ්වවිද්‍යාලය ගිහිල්ලා මම ඒ අතරේ රැකියාවක් කරලා අම්මට උදව් වෙලා පසු කාලයක පියතුමෙක් වෙන්න එන්නම් කියලා. උන්වහන්සේ කිව්වා ඔබ වහන්සේ ගියොත් කවදාවත් පසු කාලයක නම් එන්නේ නැහැ. එක මං ගන්නෙත් නැහැ. ඔබ වහන්සේ ඉන්න අම්මවයි ගෙදර කට්ටියවයි ඔක්කොම දෙවියන් වහන්සේ බලාගනී කියලා. මට ඒක වැදුනා. ඒ වගේම උන්වහන්සේ කිව්වා ඔබ විශ්වවිද්‍යාලයට සමත් කියලා මම දන්නවා. නමුත් ඔබ වහන්සේ පියතුමෙක් වුණාම මම කවදා හරි උසස් අධ්‍යාපනයට යවන්නම් කියලා. ඉතින් උන්වහන්සේ යන්න ඉස්සෙල්ලා මට රිටයර් වෙන්න කිට්ටු වෙලා කතා කරලා කිව්වා ඔබතුමා අවුරුදු 5ක් දැන් පූජකෙක් හැටියට සම්පූර්ණ කළා. එම නිසා මතකද මං කිව්වා ඔබ මේ වැඩිවිරුද්ධ අධ්‍යාපනයට අරිනවයි කියලා. එම නිසා ඔබ වහන්සේට තෝරගන්න රෝමේ කැමති විශ්වවිද්‍යාලයකට කැමති විෂයක් තෝරගන්න කියලා. මම දේව ධර්මයේ තෝරගත්තා. ඉතින් මම මේ එසේ උන්වහන්සේට එදා කතා කරලා කිව්වම මම ගෙදර යන්න නැතුව නැවතුණා. මම එකක් කිව්වා මට දැන් අම්මට තමයි මාව බලා ගන්න වෙන්නේ වියදම් කරන්න වෙන්නේ. ඒක අමාරුයි. තාත්තා මැරිලා. එම නිසා මම මොකද කරන්නේ දැන් ලොකු දෙව්සත්තලට යන්න මට මේ වියදම් කරන්න වෙනව නේද කියලා. නෑ නෑ බය වෙන්න එපයි කියලා ඒ වෙලාවෙම ලාච්චු ඇරියා. ලාච්චු ඇරලා ඒ දවස්වල තිබුණු ලොකුම කොලේ නිල් පාට කොල දෙකක් මේ අරගෙන රුපියල් 2000ක් දුන්නා තිබ්බා.
තියලා කිව්වා මේක අරගෙන ඔයා දෙව්සත්හලට යන්න. දැන් සමහර අය පියතුමිනි අහනවා දැන් මම ටිකක් මේ ජෙනරොසිටි කියලා සමහර අය කියනවා. ඒක තමයි වහන්සේ ඉගෙන ගත්තේ. උන්වහන්සේගේ ත්‍යාගශීලී කමින් ඔබ වහන්සේත් දැන් ත්‍යාගශීලී වෙන්නට පුරුදු වෙලා තියෙනවා. කියලා. ඒක මට වැදුනා එදා ඉඳලම. ඉතින් මම හිතුවා ඒ වගේ මටත් පුළුවන් නම් කියලා. මට කිව්වා දෙව්සත්හලට යන්න. එතන ඉන්නවා හැරල් පියතුමා කියලා එක්කෙනෙක්. එතුමා ඊතුරු හරිය බලාගන්නයි කියලා. ඉතින් මම දෙව්සත්වලට ගිහිල්ලා දැන් මේ හැරල් පියතුමාව හොයනවා. මේ දැන් වර්තමාන රදගුරුතුමා. එතුමා නොදන්න විදියට කිසි දෙයක් ඉන්නවා. නමුත් මෙයා කතා කරලා කියලා මෙහෙම කට්ටිය එනවා. මම ඊතර නෙමෙයි අනිත් අය බෙදරලා ඒ අයව බලා ගන්න ඕනේ. ඒ අයට පියතුමන්ලා වෙන්න අවශ්‍ය උදව්ව දෙන්න කියලා. පසු කාලෙක බිස්කුන් වහන්සේ ඇටියට හැරල් පියතුමා මට ඒක කිව්වා. නමුත් ඒ දවස්වල මට කිව්වේ නැහැ. මට කිව්වා මෙහෙම කෙනඩි සහෝදරතුමා නේද රදගුරුතුමා මට කෝල් කරයි කියලා. ඉතින් එම නිසා දැන් මේක එක කතන්දරයක් පමණයි. නමුත් පියතුමන්ලා 100කකින් ඇහුවොත් කන්‍යා සොයුරියෝ දෙව්සත්තල් සිසුන් ගරු පියතුමිනි ඒ හැම කෙනාට මේ වගේ කතාවක් තියෙනවා කියන්න. කතාවක් තියෙනවා කියන්නට. ඕපියතුමිනි ඔබ වහන්සේ කිව්වා උන්වහන්සේ හරිය නත්තල් 100 වගේ උදව් කරනවා බොහොම රහසිගතව උදව් කරන්න කියලා. ඉතින් උන්වහන්සේගේ නමත් නිකුලස්. ඒ වගේම තමයි උන්වහන්සේගේ ග්‍රාමය මහවීදියේ මුන්නක්කරේ ග්‍රාමයේ දේවස්ථානයේ කැප කරලා තියෙන සාන්ත නිකුලස් මුනිතුමාට උන්වහන්සේගේ උපන්දිනය වැටෙන්නේ සාන්ත නිකුලස් මුනිතුමාගේ මංගල්‍ය දවසේ. මං හිතන්නේ ඒ ඔස්සේ ඔබ වහන්සේ කියන කරුණ තව තවත් ස්ථීරත්වයට පත් වෙනවා. උන්වහන්සේට දෙන්න පුළුවන් බොහොම ලස්සන නාමයක් උන්වහන්සේත් නත්තල් 100 වගේ. පියතුමිනි ඇත්තටම අපි මේ පහුගිය අවුරුදු 10 15 ගැන කතා කරද්දී අපි දකිනවා අපගේ කොළඹ පදවියේ ගොඩාක් ගොඩනැගිලි බිහි වුණා. අලුතෙන් දේවල් එකතු වුණා අපේ පදවියට. ගොඩනැගිලි නොඑක් ආකාරයේ දේවල් මේ වකවානුව තුළ. දැන් අපගේ ස්වර්ගස්ථ වුණු නිකොලස් මාකස් අගරදුගුරු හිමිපාණන් අවුරුදු 25ක් තිස්සේ කළා වූ සේවය තුළ අපි දකින්නේ නැහැ මේ වගේ ගොඩනැගිලි ඉදිකිරීම සම්බන්ධව අපි දකින්නේ නැහැ. එතකොට ඔබ වහන්සේ මොනවද කියන්නේ? උන්වහන්සේ මේ අවුරුදු 25ක් තිස්සේ මොනවද කෙරුවේ අපේ පදවිය තුළ? ගරු පියතුමනි මෙහෙමයි මම කලිනුත් කිව්වා කලින් කලට එන දිවසිවරු ඒ කාලයේ යුගයේ අවශ්‍යතාවය අනුව තමයි කටයුතු කරන්නේ. ඉතින් දැන් උදාහරණ ලෙස වර්තමානයේ අභියෝග වර්තමානයේ කාදිනල් වහන්සේ මුහුණ දෙන්නේ වෙනත් විදියකට. ඒ වගේම වර්තමාන පාරිශුද්ධෝත්තම පියතුමා සහ එහෙම සසඳන්නට හරි අමාරුයි. උන්වහන්සේ ගොඩනැගපු පැති දෙකක් තියෙනවා. දැන් දෙවන ජුවන් පාවුලු පාප්පහන්සේ බැලුවොත් එතුමා කැරිස්මැටික් කියන. එතුමා හුඟක්ම ගොඩ නැගුවා මේ ජනතාවගේ අධ්‍යාත්මය. ඊට පස්සේ අපි දකිනවා මේ 16 වෙනි බෙනඩික්ට් පාප්පහන්සේ හුඟක්ම මේ ඩොග්මැටික් දාර්ශනික පැත්ත දේව ධර්මයේ පැත්ත ගොඩ නැගුවා. ඉතින් ඒ වගේ මෙසේ බලද්දී උන්වහන්සේ කරපු දේවල් අතර උන්වහන්සේ පළමුවෙන්ම ගොඩ නැගුවේ පූජක පරපුර. අපි දකිනවා ඒ දවස්වල බිෂොප් හවුස් එකට එහෙම නැත්නම් අපේගේ ඒ පියතුමන්ලා රොක්කුණ හැටිත් ඒ පූජක යන් සමග තිබුණු සම්බන්ධතාවය ඒ එක ගොඩ නැගීමක්. ඒ වගේම ඒගොල්ලන්ගේ අධ්‍යාත්මය, ඒ වගේම කන්‍යා සූර්යයන්, ඒ වගේම අනිකුත් නිකායන් වල ඉන්න අය සමග ඒ ගොඩ නැගීම එකක්. ඒක මේ ද්‍රව්‍යමය වශයෙන් දකින්න නැති දෙයක්. දෙවනුව උන්වහන්සේ හඳුන්වලා දුන්නා එදාත් කිව්වා මේ BCC කියන බේසික් ක්‍රිස්ටියන් කමියුනිටි කුඩා කිතුණු ඒකක හඳුන්වලා දීලා තිබුණේ උන්වහන්සේ තමයි ආරම්භ කළේ. ඒ වගේම මේ අපිට මීසන් සභා පාස්ටරල් කවුන්සිල්ස් ඒ වගේ හුඟක් සංවිධානාත්මක තිබුණේ නැහැ. උන්වහන්සේ තමයි යත් හඳුන්වලා දුන්නේ. ඒ වගේම එපිස්කෝපල් විකා අපි සිංහලෙන් කියනවා නාහිමි තනතුරු උන්වහන්සේ හඳුන්වලා දීලා ඒ වලට බලතල දීලා බෙදලා ඒ අයගෙන් වැඩ ගත්තේ. දැනුත් ඒ ක්‍රියාත්මක වෙරනවා. ඒ වගේම ඔක්සිලරි බිෂප් එහෙම නැතිනම් සහායක රදගුරුතුමන්ලා ප්‍රථමයෙන් එතුමාගෙන් තමයි බිහි වුණේ. ඉතින් මේ රාමනායක පියතුමා දන්නවා තව මේ උන්වහන්සේ විශේෂයෙන්ම අර දේවධර්ම නිකේතනය බිහි කරා.
ඒකට අඩිතාලම ධම්මලා ඒ වගේම සිංහලෙන් දේව ධර්ම ඉගෙන ගන්න පුළුවන් මට්ටමක් අපගේ පදවිය තුළ ආශාවක් ලෙන්ගතුකමක් දක්වන ඕනෑම ගිහියයට ඒකේ නායකත්වය දෙන්න ඒ වගේම සිංහලෙන් පොත්පත් ලියන්න පියතුමල්ලාව මෙහෙයපු ආකාරය අපේ ඉතිහාසය තුළ ඉතා ගැඹුරින්ම අපිට හමු වෙනවා. ඒ කියන්නේ ඉතෙක් කල් වෙනතුරු අපගේ මේ දේව ධර්මයේ සීමා වෙලා තිබුණේ පියතුමල්ලා වෙන්නට පුහුණු වෙන ගරු සහෝදරතුමාලට සෙමිනේරිය වල විතරයි ගන්නේ. දවසත්තල ඒ කියන්නේ උන්වහන්සේ කරපු මේ කාර්යය මහා විශාල කර්තව්‍යයක්. ඒ අනුව බලද්දි මේ ගිහි ජනතාවට දෙවියන් වහන්සේගේ දහම තව තවත් පතුරවන්නට ඉගෙන ගන්නට අවස්ථාව ලබා දීම. ඒ නිසාම පොතපත පවා සිංහලයට පරිවර්තනය වෙලා ජනතාව අතර ප්‍රචලිත වෙන්න පටන් ගත්තේ මේ දේව ධර්ම නිකේතනයේ ආරම්භයත් එක්ක. ඉතින් ඒ කාලේ හිටපු පියතුමල්ලා ලොකු කැපකිරීමක් කරන්නට ඇති මේ යමක් අලුතෙන් පටන් ගන්න අරගෙන ඉදිරියට එද්දී කැපකිරීම කරන්න සිද්ධ වෙන. ඉතින් ඒවට අඩිතාලම මුල්ගල උන්වහන්සේ දාලා ඒ පියතුමන්ලා අදාළ සුදුසු පියතුමන්ලාව ඒවට පත් කරගෙන ඔවුන්ට නිදහස දීලා ඒ දේවල් කරගෙන ගිය ආකාරය අපි ගොඩක් අහලා තියෙනවා දැකලා තියෙනවා. අපි පොතපත ඇසුරු කරද්දී අපි කියවලා තියෙනවා මේට අනුමැතිය දුන්නේ නික්ලස් මාකස් අගරදුගුරු හිමිපාණන් කියලා. ඉතින් ඒ තුල අපි දකින්නවද ඒ බීජය කොයිතරම් අද රුකක් බවට ලොකු විශාල ගහක් බවට පත් වෙලා අනිකුත් පදිව වලට දැන් ඒක ශාඛාවන් බිහි වෙලා තියෙන හැම පදෙමියකම වගේ. ඔව්. ඉතින් ඒව මම හිතන්නේ එදා දාවපු බීජය උන්වහන්සේ ගත්තු තීන්දුව తీරන තුල අපි දකිනවා ඒකේ ප්‍රතිඵල. ඉතින් ඒක නිසා අද අපි දකිනවා ගිහි නායකත්වය දේව ධර්මයේ ඉගෙනගෙන වුන් අද දේශනා කරනවා පුංචි පුංචි තැන් වලට කියලා කුඩා කිතුණු සංඝ තුල අද නායකත්වයේ ගන්න ගිහියා බයිබලයේ හදාරපු කෙනා. ඉතින් ඒක නිසා බයක් නැතුව අපි කුඩා කණ්ඩායමකට ගිහිල්ලා ආමන්ත්‍රණය කරද්දී ඉගෙනගත්තු අය සිංහලෙන් ඉගෙනගත්තු අය අපිට හමු වෙනවා. සමහරට අපිට අමාරු වෙනවා සිංහල වචන හොයාගන්න දේව ධර්මයේ. නමුත් ඒ දේවල් පවා පරිවර්තනය කරලා ඉතින් අපි ආදරයෙන් මතක් කරනවා ඒ මේ ගත්තු තීරණ වලට එතුමා ඉදිරිපත් වෙච්ච නායකත්වයේ ගත්තු පියතුමල්ලා ගැන අපි ආදරයෙන් මතක් කරන්න ඕන. උන්වහන්සේට සහාය දුන්නේ පියතුමනේ ඒ පියතුමල්ලානේ. ඉතින් නැත්තම් මේ දේවල් උන්වහන්සේට තනියම කරගන්න බැරි වෙනවා. හැබැයි හැම ඒකෙන් අපි දකිනවා අනිකුත් පියවරුණුත් මේ ලෙන්ගතුකමට ලොකු මේ දායකත්වයක් දීලා තියෙන උන්වහන්සේ ගත්තු තීරණ ක්‍රියාවට නන්වලා පළදරන්න තත්යකට ගෙන ඇවිල්ලා තියෙන්නේ අර පියවරුන් දක්වලා තියෙන දායකත්වය නිසා. ඉතින් එහෙම දායකත්වයක් දක්වන්න හේතුව මම හිතන්නේ අනිවාර්යයෙන්ම මේ උන්වහන්සේගේ තිබිච්ච අනිත් පියවරුන්ව ඉතා නිහතමානීව තමන් වෙතට ලං කර ගැනීමේ හැකියාව උන්වහන්සේ සතුව තිබුණා කියලා මේ කරුණු කාරණා තුළින් අපිට පැහැදිලි කරගන්න පුළුවන් වෙනවා අපේ වේතමිනි. ඒ වගේම විශේෂයෙන් ඒ දවස්වල තිබුණේ වයසට ගියාම පියවරුන්ට ඉන්න තැන. මම දන්න විදිහට තිබුණේ සෙන් ජෝසප් සාන්ත ජෝසප් මරදානේ ඒ කන්‍යා සූර්යයන්ගේ ස්ථානය. එතුමා තමයි විශේෂයෙන් රිටායර් වෙන විශ්‍රාමික පියතුමන්ලා සඳහා ඒ සුවපියසවල් පටන් ගත්තේ. ප්‍රථමයෙන් මම දන්න විදියට මතක විදියට හැව්ලොක් තියෙන ඉවිනින් ස්ටාර් ඒ වගේම තේවත්ත පියනිවස පටන් ගන්න ලැබුවේ. ඉතින් මේ ගොඩනැගීම් සම්බන්ධව එතුමාගේ තිබුණු ලොකුම විශ්වාසය තමයි හුඟක් පල්ලි ශාඛා ගොඩ නැගුණා. එතුමාව බිස් රදගුරුතුමෙක් හැටියට පත් කරන්න ඉස්සෙල්ලා එතුමා ඇහැව්වලු මම කවදාවත් මීසමක ඉඳලා නැහැ, ඇසිස්ටන්ට් කෙනෙක් හැටියටත් ඉඳලා නැහැ. මම කොහොමද මේ අයව පාලනය කරන්න කියලා. එතකොට ඒ හිටපු අපොස්තොලික නුන්ෂියෝ වහන්සේ කියලා තියෙන්නේ ඔබ මීසම් ස්වාමිලා බලා ගන්න, ඒගොල්ලෝ වැඩ කරයි, ඔබට තියෙන්නේ ජනතාව ඒගොල්ලන්ව බලා ගනී කියලා. ජනතාව ඒගොල්ලෝ බලා ගනී. එතකොට ඒ ප්‍රතිපත්තිය තමයි උන්වහන්සේ අනුගමනය කළේ මං හිතනවා. ඒක බොහොම ලස්සන සංකල්පයක්. ඒ කියන්නේ දැන් උන්වහන්සේ මේ මීසම් වල ඉන්න මිනිස්සුන් අපේ සැදැහැවතුන්ට බලා ගන්නට උන්වහන්සේ උත්සාහ කරුවේ නෑ. ඒ සැදැහැවතුන්ව බලා ගන්න පියතුමන්ලව තව තවත් ශක්තිමත් කිරීම, ගොඩනැගීම, ඒ වගේම සංඝයක් ලෙස ඒ පියතුමන්ලව බ්‍රහස්පතින්දාම එතුමන්ලව බලන්න යනවා මේ ප්‍රොකියුරේටර් එහෙම නැත්නම් භාණ්ඩාගාරික පියතුමන් එක්ක බ්‍රහස්පතින්දා දවසේ එතුමන්ව හම්බ වෙන්න බෑ, කාර්යාලයේ වැඩ කරන්නේ නැහැ. ඇත්තටම දැන් තත්ත්වය එක්ක සසඳන්න බෑ. දැන් ස්වාමිලා 400ක් ඉන්නවා. ඒ දවස්වල 110ක් හිටියේ. ඉතින් එතුමා දැන් තරම්
ප්‍රෙෂර් එකක් තිබුණේ නැහැ. දැන් අගරාධිපතිතුමාට ලොකු පීඩනයක් තියෙනවා. ඉතින් එම නිසා නමුත් එතුමා කරන්නේ කාලේ අරගෙන බ්‍රහස්පතින්දා දවසට යනවා කාව හරි පියතුමන්ලා බැහැ දකින්නට. ගිහිල්ලා එතන නිල කාර්යනුත් සිද්ධ වෙනවා. ඒ අතරේ පියතුමන්ලාට බැහැ දැකලා අවශ්‍ය දේවල් සපයලා කතා කරලා ගොඩනගලා එන. එතකොට පියතුමන්ලා পদවියේ වැඩ කරනවා. උන්වහන්සේ පියතුමන්ලා බලා ගන්නවා කියන ප්‍රතිපත්තිය තුළ ජීවත් උනායි කියන එක අපි දන්නවා. ඒකට ලොකු විශ්වාසයකුත් මම හිතන්නේ පියතුමනි ඕනේ. යම් කිසි කාර්යයක් පියතුමකට බාර දීලා ඔයා කරගෙන යන්න. ඒකට ලොකු විශ්වාසයක් වෙනවා. හොයලා බලන්නේ කියන්නේ අපි කියන ඇඟිලි ගහන්න යන්නේ නැති කතාවක් අපි අහලා තියෙනවා. වගකීම දුන්නට පස්සේ ඒ හැම පියතුමකට නිදහස දීලා තියෙනවා මේක උපරිම නිදහසයි දෙනවා. එතකොට ඉතින් ඒක දැන් ප්‍රශ්න ඇති වුණ වෙලාවකුත් එහෙමයි. සමහර විට දැන් පියතුමලට පෙස්සන් එනවා. ලියුම් එනවා. එතකොට උන්වහන්සේ කලබල වෙන්නේ නැහැ. බොහෝ විට ඉරලා දානවලු. තව අවස්ථාවක ඒ පියතුමාට අඬගහලා කියනවා. නමුත් උන්වහන්සේ වෙනස් දෙයක් කරනවා. ඒ තමයි උන්වහන්සේ ඒවා කොයි විදිහේ අවශ්‍යතාවය අනුව ඒවාලට යොමු වෙනවා. නමුත් උන්වහන්සේ ක්‍රිෂාන්ත පියතුමිනි ඔය ඔක්කොම දැන් ලියුම් 10ක් ආවත් ඒ 10ම කියෙව්වා හෝ නොකියෙව්වා හෝ පියතුමාගෙන් අඬගහලා අහනවා මේ වගේ දෙයක් තියෙනවා ඔබගේ පිළිතුර මොකක්ද කියලා. හැබැයි උන්වහන්සේට අවංක උත්තර දෙන්න ඕනේ. බොරු කිව්වොත් උන්වහන්සේට හවු වෙනවා. ඒ උන්වහන්සේ තරම් සුද්ධවන්තයි. ඉතින් උන්වහන්සේ අර ඔක්කොම අපි ඇත්ත කිව්වොත් අපි අවංකව මේක සත්‍යතාවය මෙයයි මේක කියලා උන්වහන්සේ විශ්වාස කරන්නේ ඒ දේ පමණයි. කියන්නේ පියතුමාගේ අතින් අඩුපාඩුවක් වෙලා තිබුණත් උන්වහන්සේ ඇත්ත කිව්වත් ඇත්ත කිව්වම උන්වහන්සේට ඕනේ ඇත්ත. උන්වහන්සේ ලියුම්වත් මිනිස්සු කියන ඒවාවත් ඇනොනිමස් ලෙටර්ස්වත් ඒවා නිර්නාමික දේවල් අදාළ නැහැ. නමුත් උන්වහන්සේට එක දෙයක් අදාළයි. උන්වහන්සේ ඉදිරියේ අවංක වෙන්න ඕනේ. අවංක වුණොත් තමුන් හරි හෝ වැරදි හෝ ඉතුරු පියවර උන්වහන්සේ සාධාරණව ගන්නවා. ඉතින් ඒක ලොකු සත්ගුණයක් හැටියට තමයි උන්වහන්සේගේ දකින්නේ. ඔබිටින අපගේ කාල වේලාව අවසන් වෙන බැවින් අවසාන වශයෙන් මට කියන්නට හේතුන අවසාන ප්‍රශ්නය ඔබ වහන්සේලාට යොමු කරන්නට මත්තෙන් මම මතක් කරන්නට ඕන උන්වහන්සේ පුංචි සෙමිනේරියේ අධිවරු පියතුමන් ලෙස ඒ වගේම පුංචි සෙමිනේරියේ අපේ පුංචි බ්‍රදර්ලාට සහෝදරතුමන්ලාට ඉගැන්වීමේ කටයුතු පුහුණු කිරීමේ කටයුතු යෙදී වෙනවා. එතකොට උන්වහන්සේ ඒ කාලය තුල උන්වහන්සේගේ යටතේ ඉගෙනගත්තු කීප දෙනෙක්ම මේ වන විට රදගුරුතුමන්ලා වෙලා ඉන්නවා. විශේෂයෙන්ම අපගේ කාදිනල් හිමිපාණන් දැනට මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඒ වගේම වින්ස්ටන් ප්‍රනාන්දු අතිඋතුම් රදගුරු හිමිපාණන් අතිඋතුම් මේරියස් ප්‍රනාන්දු අතිඋතුම් හැරල් ඇන්තනි අතිඋතුම් එම්මැනුවෙල් ප්‍රනාන්දු අතිඋතුම් මැක්සල් සිල්ලා කියන මේ රදගුරුතුමන්ලා සියලු දෙනාම උන්වහන්සේ යටතේ ඉගෙනගෙන ඒ චරිතවල අපි දකිනවා ඇත්තටම පියතුමනි උන්වහන්සේගේ දැන් ඔබ වහන්සේ කිව්වා වගේ උන්වහන්සේගේ ජීවිතයේ තිබුණු යම් යම් ගුණාංග මේ රදගුරුතුමන්ලාගේ ජීවිත තුළ තිබෙන බව අපි බොහොම සුපරීක්ෂාකාරව විමසද්දී අපිට දැනගන්නට ලැබෙනවා. ඒ කියන්නේ මම හිතන්නේ උන්වහන්සේ මම ඉස්සරින් පියතුමාගෙන් ඇහුවා වගේ මේ උන්වහන්සේ බිහි කළ ගොඩනැගිලි වලට වැඩිය උන්වහන්සේ අපේ ජීවිත වලට එක්කාසු කරපු ඒ තුල අපගේ পদවිය පෝෂණය කරපු රදගුරුතුමෙක්. ඒ තුල උන්වහන්සේ අපිට දායාද රැසක් අපේ ජීවිත වලට උරුම කරලා තියෙනවා. ඒ ඔස්සේ අපිට පුළුවන් මේ අපගේ කොළඹ পদවිය ලස්සන পদවියක් කරගන්නට. ඉතින් අවසාන වශයෙන් පියතුමනි මම කෙනඩි පෙරේරා පියතුමනි ඔබ වහන්සේගෙන් අහන්නේ දැන් උන්වහන්සේ අපි හැම කෙනාගේම ජීවිත මෙහෙම ගෙන යද්දී ඒක ලෙහෙසි පහසු කාර්යයක් නෙමෙයි. ඒ කියන්නේ රදගුරුතුමෙක් වේවා පියතුමෙක් වේවා කොයිතරම් අභියෝග එනවද අපිට දරන්නට බැරි තරම්. එතකොට ඔබ වහන්සේට මතකද උන්වහන්සේගේ ජීවිතයට එල්ල වුණු උන්වහන්සේගේ මේ කාර්යය තුළ උන්වහන්සේට එල්ල වෙන්නට තිබුණු නොඑක ආකාරයේ අභියෝගයක් මොනවද කියලා ඔබ වහන්සේගෙන් ඇහුවොත්? මා දන්න විදියට ප්‍රධානම අභියෝගය තමයි මේ ප්‍රී වැටිකන් පෝස්ට් වැටිකන් මේ වතිකානු මන්ත්‍රණ සභාවෙන් පස්සේ ශුද්ධ සභාව තුළ වෙනස් වුණු සිදු වුණු දේවල්. ඒක වන කෙවුල Tamanගේ භාෂාවට ඒ වගේම ජනවන්දනා වෙනස්කම්. ඉතින් ඒකට පුරුදු වෙලා හිටපු මිනිස්සුන්ව වෙනත් විදියකට පුහුණු කරන්න උදාහරණ හැටියට ලතින් පූජාවෙන් ක්‍රමානුකූලව සිංහල පූජාවට ඒ වගේම ජනවන්දනාවත් පිළිවෙත් ඒ වගේම පියතුමන්ලාගේ මේ අපි ඇඳන් ඉන්න ඇඳුම පවා වෙනස් වීම ඒක ලොකු අභියෝගයක් වුණා.
මොකද ඔබ දන්නවා සිරිත් විරිත් සම්ප්‍රදායන් වෙනස් කිරීම එච්චර ලේසි දෙයක් කොයිතරම් ගැට්ටන එනවද මේ කාලය තුල. තව කළු ජූලිය උන්වහන්සේගේ කාලේ ආවේ ඒ කාලේ ලොකු අභියෝගයකට මුහුණ දුන්නා. මොකද සුද්ධ සභාව හැටියට දෙමළ සිංහල මේ ඝට්ටනය මේ විශේෂයෙන්ම ඒ වගේම ඔබ දන්නවා සුවිශේෂ අභියෝගයක් තමයි උන්වහන්සේ මුහුණ දුන්නේ 1989 ඒ අඳුරු යුගයේදී. හුඟක් විට අභියෝග සභාවටත් ආවා, ඒ වගේම පියතුමන්ලාට ආවා, මේ පියතුම ශ්‍රද්ධාවන්තයන්ට ආවා. එතුමා බොහොම නිහඬව ඒකට මුහුණ දුන්නා. ඒ අතරේ මේ විශේෂයෙන්ම බලපෑවේ සිවිල් වෝ එක, එහෙම නැත්නම් මේ සිවිල් යුද්ධය. පියතුමා දන්නවා ඇති අනිත් අභියෝග මේ රාමනායක පියතුමා. ඔය පිළිබඳව ඔබ වහන්සේටත් අපි ආරාධනා කරන එවැනි අභියෝග ඔබ වහන්සේට මතක දේවල් අපිට ඒකම අපි මතකයි අපි සහෝදරතුමන්ලා කාලේ මේ මහා බ්‍රහස්පතින්ද දවසක මේ ඡන්දයක් වැරලා හරීම ප්‍රශ්නාකාරී අපි ඒතර මීගමු ප්‍රදේශයේ සේවය කරගෙන සිටි සහෝදරතුමන්ලා විදියට මම හිතන්නේ උන්වහන්සේ එතකොට රජයක් එක්ක ගනුදෙනු කරලා දේශයක් එක්ක ගනුදෙනු කරලා මේක කරන්න එපා කියන ඉතින් ඒ ෂණික තීරණ අරගෙන සත්‍ය අසත්‍යතාවයේ තෝරගෙන ඒ වගේ අපිට හමු වෙච්ච අත්දැකීම් තුන මම හිතන්නේ ඒව ඔක්කොම එන්නේ ප්‍රධානියාට නායකයාට එන්නේ යට ඉන්න අපිට එන්නේ වචන ටිකක් විතරයි. ඉතින් ඒක නිසා ඒක අපි දකිනවා. ඒ වගේම අපි දකිනවා 1980 මහා වැඩවර්ජනයේදී එතුමාණන් බොහොම ලොකු කාර්යයක් කළා. ඒ වැඩවර්ජනයේට මුහුණ දුන්න අය ඒක මට මතකයි. එයාට රැකියාව නැති වුණා. උන්වහන්සේ එයාට මුදල් පවා දීලා ඒකට ලොකු අරගලයක යෙදුණා. ඒකට හරි උන්වහන්සේ ලොකු ප්‍රසිද්ධතාවයක් දැක්කා. එතුමා ඒ වාර්ජකයෝ මන් නැතිනම් මේ අසරණ වුණු මිනිස්සු එක්කම හිටියා. ඒ කියන්නේ ඒ කාලේ අපගේ රටේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමන් ඉන්න කාලේ. එතකොට මම හිතන්නේ ඒක බොහොම ප්‍රබල අභියෝගයක් වෙන්නට ඉතින් උන්වහන්සේට ඔය අභියෝගයට මුහුණ දුන්න රදගුරුතුමෙක් හැටියට උන්වහන්සේ ඉතා ප්‍රසිද්ධයි. උන්වහන්සේ ගත්තේ ඒ රැකියාවල් අහිමි වුණු ජනතාවගේ පැත්ත. අනිවාර්යයෙන් මේකයි අර කම්කරු යුගයක් ඒ කාලේ කම්කරුවන්ට ලොකු තැනක් හම්බුණා. උන් සංවිධානය වෙන්න පටන් ගත්තා. උන්ට උදව් උපකාර කරා. සභාවේ ඉගැන්වීම් සභාවේ කම්කරු පටන් ගත්තා. සෙවන හැටියට විශේෂයෙන්ම වෙළඳ කලාපයේ කම්කරු සෙවන ඒ වගේ ආකාරයෙන් පටන් ගත්ත දිලිදු ජනතාවට. ඒ කියන්නේ කම්කරුවන්ව බලගන්නලා ඒ ඔස්සේ අසාධාරණට පීඩාවට ලකුණු ජනතාව නගා සිටවන්න උන්වහන්සේ ගත්ත උත්සාහයන්. කාඩයින් එතුමාගේ ක්‍රමවේදයන් ඇවිල්ලා අපි දැක්කේ CFM එක්කම ආවා කම්කරු සංගම බිහි වෙලා. ඒ අතර වුන් දහම තුල ශක්තිමත් කරන්න ගොඩනගන්න කටයුතු කරලා තිබෙන අගරාධිපතිතුමෙක් විදිහටත් අපිට ඉතිහාසයේ හමු වෙන චරිතයක්. මේක අපි කියන්නේ මේ දේශයට දුන්නු දායකත්වය ඒක නිසා වෙන්නට ඇති උන්වහන්සේගේ භූම දාන කටයුතු කරන පූජාව තියෙන වෙලාවේදී අග්‍රාමාත්‍යතුමත් මේ ගැන සඳහන් කරා. විශේෂයෙන්ම ඉන්දියන් හමුදාව ආපහු යවන්න යම්කිසි බලපෑමක් එල්ල කරගන්න ශක්තියක් උන්වහන්සේ තිබුණා කියලා ඒ දිව්‍ය පූජාවේ පසුව තිබිච්ච උත්සව සභාවේදී අග්‍රාමාත්‍යතුමත් සඳහන් කරේ. ඒ සම්බන්ධයෙන් ගරු පියතුමනි මම මේ අවස්ථාවේ සඳහන් කළ යුතු කීප දෙනෙක් ඉන්නේ මියගිය ගරු වෙල්මෝ ඩයස් පියතුමා සහ ඇනස්ලම් ක්‍රූස් පියතුමන්ලා. මේ පියතුමන්ලත් මේ සමකාලීන උන්වහන්සේ සමග වැඩ කරපු අය. එක දෙයක් පමණක් මම සඳහන් කරමින් ඔබ වහන්සේට අවසන් කරන්න අවස්ථාව දෙන්න. ඒ තමයි ඇනස්ලම් ක්‍රූස් සහ මේ එල්මෝ ඩයස් කියන පියතුමන්ලා මම ළඟින් ඇසුරු කළා. ඉතින් මම පූජාත්‍රය ලබන්න කිට් වෙලා මේ අය ළඟට ගියාම කාඩ් එක අරන් කියන්න මේ දෙන්නම මට යම්කිසි මුදලක් දුන්න අතට. ඒ වගේම මට රෙදි ඒවා දුන්නා. දැන් ඒගොල්ලෝ මිය ගොස් හින්දා මට කියන්න පුළුවන්. ඉතින් මම ඒ දෙන්න දිහේ බොහොම ගරුත්වයෙන් බලලා එල්මෝ ඩයස් පියතුමාට මං කිව්වා මගේ දේශනාවට එන්න පළවෙනි පූජාවේ කියලා. මං කිව්වා මේ මට ලොකුවට සල්ලි අවශ්‍ය නැහැ. මම මේක සරලව කරන්නේ මේ මම ආවේ සල්ලි මුකුත් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි කියලා කිව්වා. නමුත් ඒ දෙන්නම දුන්න එක උත්තරයක් තිබුණා. ඒ තමයි අපිට අපගේ රදගුරුතුමන්ලා අපගේ වැඩිහිටියෝ මේ වගේ උදව් කළා. ඔය එම නිසා මට විතර නෙමෙයි උන්වහන්සේලා අනිත් අයටත් උදව්. එම නිසා අපි යමක් පුතා දෙන්නේ උදව් කරන්නේ ඒ වගේ ඕගොල්ලන්ගේ ඊළඟ පරම්පරාවේ පියතුමන්ලාට ඔයාලා යටතේ නායට ඔයාලට එන බාලායට ඒ වගේ කරන්න.
එයාලගෙන් ඉගෙන ගත්ත දේ මගේ වැඩිහිටි බීස්කුන් වහන්සේ නිකුලස් මාකස් බීස්කුන් වහන්සේගෙන් ඉගෙන ගත්ත දේ මං මේ කරන්නේ කියලා. ලෙස්ලි පියතුමත් මට ඕක කියලා තියෙනවා. මේ මම කරන්නේ උන්වහන්සේගෙන් ඉගෙන ගත්ත දේ ඕගොල්ලොත් ඒ වගේ කරන්න කියලා උන්වහන්සේ කිව්වලු මේ පියතුමන්ලට. ඒක නිකන් දැන් මේ පරම්පරාවෙන් පරම්පරාවට උන්වහන්සේ එතුමාගෙන් ගත්ත දේ ඊළඟ පරම්පරාවට විකාශනය වෙන සුද්ධ වූ දේ ආකාරය තමයි මම කියලා කිව්වේ. ඉතින් ඒක නිසාම තමයි අපි මේ වගේ මතක ආවර්ජන වැඩසටහන් කරන්නට ඕනේ. දැන් ඊළඟින පරම්පරාව උන්වහන්සේව දැකලා නැහැ, උන්වහන්සේව හමු වෙලා නැහැ. නමුත් ඔබ වහන්සේ කියනවා වගේ එතන හැම පුරුකක්ම ඒකාබද්ධ වෙනවා නම් උන්වහන්සේගේ ගුණදහම් අපේ උන්වහන්සේව දැකපු නැති පරම්පරාවට පවා ගලාගෙන ගිහිල්ලා ඒ තුළ මේ සුද්ධ වූ ස්වභාව බොහොම ලස්සන දෙවියන් වහන්සේගේ රාජ්‍යයක් බවට පත් වෙනවා. ඉතින් පියතුමිනේ වහන්සේලා දෙන්නටම අපි අවසාන වශයෙන් ස්තුතිවන්ත වෙනවා මේ සාකච්ඡාවට පැමිණීම ගැන. මම හිතන්නේ උන්වහන්සේ ස්වර්ගයේ ඉඳලා අපි දිහා බලාගෙන ඇති උන්වහන්සේ සතුටු වෙයි අවංකවම ඒ සතුටු වෙන්නේ උන්වහන්සේ ගැන මේ පුරසාරන් දොඩවන්නට නෙමෙයි. උන්වහන්සේගේ ජීවිතයෙන් අප ලැබූ දේවල් අනාගත පරපුරට දායාද කරන්නට අපි මේ ආකාරයෙන් බෙදා ගන්න නිසා උන්වහන්සේ සතුටු වෙයි. ඉතින් ඇත්ත වශයෙන්ම මටත් මතකයි මේ වර්බුම් නාලිකාවටත් උන්වහන්සේ අතිශයින් ආදරය කෙරුවා. වර්බුම් නාලිකාවේ වැඩසටහන නිරන්තරයෙන්ම උන්වහන්සේ නැරඹුවයි කියන එක මම හොඳ ආකාරවම දන්නේ. පහුගිය වසරේ උන්වහන්සේ ඔත්පල වෙලා ඉන්න වෙලාවේ මම උන්වහන්සේව බලන්නට ගිය මොහොතක උන්වහන්සේට හරියට කතා කරන්නටත් බෑ. උන්වහන්සේගේ වචන හඬ අපිට තේරුම් ගන්නටත් බෑ. උන්වහන්සේ මාව දැකපු ගමන් උන්වහන්සේ අහනවා, උන්වහන්සේ කියනවා ෆාදර් වර්බුම් රූපවාහිනිය වහන්සේ බොහොම ලස්සනට වැඩසටහන් කරනවා. ඒකෙන් මම තේරුම් ගත්තේ උන්වහන්සේත් මේ නාලිකාවට බොහොම ආදරය කරපු රදගුරුතුමෙක් කියලා. ඉතින් ප්‍රේක්ෂක සදාපතුනි අවසාන වශයෙන් උන්වහන්සේ ගැන මෙන්න මෙහෙම අපි කතා කරද්දී ඔබටත් තේරෙන්නට ඇති අපිත් උන්වහන්සේගේ ජීවිතයෙන් යමක් ඉගෙන ගන්නට ඕන. උන්වහන්සේ දායාද කරපු දේවල් ඇසට පෙනෙන දේවල් නෙමෙයි. නමුත් අපේ හදවතට දැනෙන අපේ හදවතේ පැල්පදියම් වුණු දේවල් තමයි උන්වහන්සේ ගොඩ නැගුවේ. උන්වහන්සේ අප වෙනුවෙන් ඉතිරි කරලා ගියේ. එහෙනම් ඔබටත් යුතුයකමක් තියෙනවා. උන්වහන්සේ අපට ඉතිරි කරලා ගිය ඒ දායාදය ඔබේ හදවතේ වස්තුවක් කරගෙන අනාගත පරපුරට දානය කරන්නට. අන්න එතකොට තමයි උන්වහන්සේ ස්වර්ගයේ ඉඳගෙන දවසක අපි හැමෝම වෙනුවෙන් සන්තෝෂ වෙයි. උන්වහන්සේ කළා වූ ඒ කර්තව්‍ය තව දුරටත් මේ පොළොව තුල මේ පොළොව තලයේ තුල දරුලා වැඩමින් පළදරනවයි කියන ඒ අදහස උන්වහන්සේගේ ජීවිතයට දැනීවි. එහෙනම් උන්වහන්සේට තව තවත් දෙවියන් වහන්සේගේ රාජ්‍ය තුල සතුටින් සදාකාලික ජීවිතයේ භුක්ති විඳින්නට වරන් ලැබේවා කියලා අපි හැමදෙනාම ප්‍රාර්ථනා කරමින් අපි සූදානම් ඔබගෙන් සමුගෙන යන්නට. ඔබ සියලු දෙනාටම ජේසුස් වෙතයි.